මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර පළොල්පිටිය වලව්වත්ත සමිරු නිවසේ පදිංචි චාන්දනී ගුරුසිංහ මහත්මිය රසික සමීර යන දරු දෙදෙනා සහ ඥාති පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට වසර 18කට පෙර පරලෝ සැපත් ඒ.එල්. සෝමදාස ස්වාමි පුරුෂයා පියාණන් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසලය ලබා ඉක්මන් භවයකදී නිවන් සුව අත්විඳීවා. පරලෝ සැපත් D.A. ගුරුසිංහ, ආමිස් අප්පුහාමි, H.P. ආර්යදාස යන පියවරුන්ටද රෝසි ජයවර්ධන සහ විනීතා ගුරුසිංහ යන මෑණිවරුන්ද මීට වසර 2කට ඉහතදී පරලෝ සැපත් තිලෝක මధుරංග පුතණුවන්ටද හදිසි අනතුරකින් පරලෝ සැපත් ඉසිත ස්ටීබන් මහතාටද අනිකුත් පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම කුසල් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. එමෙන්ම ධර්මදේශනය විකාශනය සඳහා නන් අයුරින් දායක වූ සියලු ඥාතීන් හට මෙම පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව සසර ගමනින් ඉක්මන් භවයකදී අත්මිදේවා. තවද ධර්මදේශකයාණන් වහන්සේ වන ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේටද පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව උතුම් වූ නිර්වාණ සුවය අත්විඳීමට හැකි වේවා. සියලු ලෝකවාසීන්ගේ රෝග බිය දුරු වී නිරෝගී සුව අත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහකදායකත්වයේ දරන්නා වූ පවුලියයි ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවධානයක් යොමු කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්වත්නි, අනුග්‍රහක බවතුන් විශේෂ මාතෘකාවක් සපයා දෙමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය ප්‍රායෝගිකව ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද වරහන් ඇතුලේ අවස්ථාවක් දීලා තිබෙනවා. ඊට අදාළ හොඳම වචනය තමයි මම මේ ධර්මානුශාසනාවට මාතෘකාව වශයෙන් ගත්තේ. ත්‍රිපිටකයේ බහුතරයක් අධ්‍යයනය කළ කෙනෙක් වශයෙන් විශේෂයෙන් කාම ලෝකයට අදාළ ගිහි පැවිදි ભેදයක් නැහැ. සූත්‍ර අනිත්‍යත් අධ්‍යයනය කරලා තිබෙනවා. රූපී අරූපී ධානය සම්බන්ධයෙන් ඒවා සමාජයට බණ කියන්න ඕනේ ඒවා නෙවෙයි. තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත දෙයක් තමයි මිනිසාට ජීවිතේ වර්ධින බව, ජීවත් වෙන්න ගිහින්. මේ නිසා විඳින්න දුන් ජීවිතය දුක් අගාධයක් බවට පත් වෙන බව. මේක උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. අනතුරුව ඒ මිනිසාටම මේ වර්ධනයක නිවැරදි කරගනිමින් ජීවිතය විඳින්නට මිනිසා වෙනුවෙන් පිරිනමන ත්‍යාගයක් තමයි තථාගතයන් වහන්සේ හෙළි කළ ධර්මය කියලා කියන්නේ. යුගයෙන් යුගයට හැමදාමත් වර්තමාන මිනිසුන් සඳහා අදාළ විය යුතු දෙය කුමන අවාසනාවකට සෙවස් ගණනක් තිස්සේ අපට අහිමි ගියාද කියලා මට හිතෙනවා. මේ වගේ උදාහරණයක් මම කියන්නම්. මම ළමා කාලේ දැකලා තියෙන දෙයක් මේක. ඔය පුංචි ඇල පාරවල් හරහා යන්නට පාලම්බුවක තිබුණ නැති පාරවල් තිබුණ නැති කාලයක් තිබුණා. ඒ කාලේ ඒ ඇලට බැහැලා යන්නේ ඉතර වෙන්න ඕන අය. නමුත් වැසි දවස්වලට එහෙම යන්න බැරි නිසා කුඩා තැන් දෙකක් උදව් කරගෙන මේ ඇල හරහට ලී කොටයක් දාලා තියෙනවා. ඒකට ඒ දණ්ඩ කියලා කියන්නේ. එතකොට ඒ දණ්ඩ
අත්තලක් නැතුව යන්න බැරි එකක්. මොකද ඒක ටිකක් දුර යනකොට සෙලවෙන්න ගන්නවා. ග්‍රීස් ගහ යනකොටත් වඩා අමාරු කාරණයක්. ඒ නිසා ඒකට අත්තල තියෙනවා. අත්තල අල්ලගෙන ඉඳන්න ගියාම එතර වෙන්න පුළුවනි. මේ පෘථග්ජන සමාජය කියලා කියන්නේ අත්තලක් නැතුව ඉඳන්න යන අය ඔක්කොම. ආරම්භක ස්ථානයේ පටන් අවස්ථාන ස්ථානය දක්වා කොතනදී හරි මෙයාට වැටෙන්න සිද්ධ වෙනවා. අර ඒකේ තියෙන කම්පණය නැත්තම් පැද්දෙනවා කියලා කියන්නේ ඒක ස්වභාවය නිසා එතනින් එහාට යන්න බැරි වෙනවා. ඒක මුල වෙන්න පුළුවන්, මැද වෙන්න පුළුවන්, අග වෙන්න පුළුවන්. නමුත් මමත් ඒ දණ්ඩේ ගිහින් තියෙනවා අත්තල අල්ලගත්තාම එතර යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් සපයා තිබෙන්නේ ඒ දණ්ඩේ යන මිනිසාට අත්තලක් කියන එක ධර්මයේ තේරෙන විටයි තේරෙන්නේ. මේ තේරුම් ගත්ත දේ තමයි සමාජයට අපි මේ යුගයේ අයට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ අනුව මේ අත්තල ලැබෙන්නේ මේ ජීවිතය පිළිබඳ බුදුන් වහන්සේ වදාළ පරිදි හදාරණ අයට. ඒකට තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරලා තිබෙන න්‍යාය දෙකක් තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් ඇති අයගේ ඇසුරට කල්යාණ මිත්‍ර සේවනය කියනවා. ඒ අමාරු වැටෙන හැටි සහ ගැලවෙන ආකාරය පැහැදිලි කරන එකට සද්ධර්ම ශ්‍රවණය නැත්නම් සද්ධර්ම දේශනා කියලා කියනවා. එතකොට ඒක අනිවාර්යෙන් ජීවිතෙන් 3 වයසෙන් 1 වයසකදී ලැබෙන්න ඕන. ප්‍රමාද වෙන තරමට කියන්නේ බුදුදහමේ සඳහන් ප්‍රමාද නෙමෙයි ජීවිතේ මේක ගන්නට කල් යන තරමට ජීවිතේ අඳුර වෙනව නැත්නම් දුක් අගාධයට පත් වෙන ස්වභාවය වැඩි. මුලින් ගත්තොත් එහෙම හරිම පහසුයි. මුලින් මේ දේ ගත් බව තමයි තථාගතයන් වහන්සේ ඇති කළා වූ පැවිද්ද නව යෞවනයේදීම ඒ සඳහා අවතීර්ණ වූ පිරිසක් වශයෙන් පෙන්වන්නේ. ඒකෙන් කියන්නේ සියලු දෙනා නව යෞවනයේදී සිවුරු පරවාගෙන මහාන යුතුය කියන එක නෙමෙයි. ඒකෙ පෙන්වන්නේ වෙනත් අර්ථයක්. ඒ පැවිදි පිරිස විශාල පිරිසක් වැඩි කර ගැනීම ಭಾರತ සමාජයේ හිටපු මිනිස්සුන්ට මිනිස් වර්ගයාට තථාගතයන් වහන්සේට තිබුණේ ආමන්ත්‍රණ මාධ්‍ය පමණයි ශ්‍රී මුඛයකින් කරන්න බැරි නිසා බොහෝ පිරිසක් හදාගෙන ධර්මදූත මෙහෙවරකටයි ඒ පිරිස හදාගත්තේ. කොමන ආකාරයෙන් මේකට අරුත් දක්වා තිබුණත් ඒකයි ඇත්ත සිද්ධිය. බොහෝ දෙනාට ආමන්ත්‍රණය කරලා මේ පණිවිඩය දෙන්නට ගමින් ගමට යන්න පිරිසක් හදන එකයි. ඒ පිරිසට සුදුසු ආකාරයෙන් තමයි ඊට පස්සේ සරල ජීවිතයක් තුන් සිවුරු දරාගෙන සංචාර ජීවිත සකස් වුනේ. නමුත් මේක තේරෙනකොට සමස්ත සමාජයටම තමන්ට කිසියම් ආකාරයක මේ ජීවිතේ වගකීම් පැවරෙනවා. ප්‍රධාන වගකීම තමයි කෑම්බීම් මැදුම් පැළඳුම් හොයාගෙන ජීවත් වෙන එක. ඉතින් ඕක තහනම් කරන්න පුළුවන් ආගමක් නැහැනේ මේ ලෝකේ. ඒක අනිවාර්ය කරුණක්. අනතුරුව මිනිසත්කම කියන එක තුල පවතිනවා වගකීම් සමූහයක්. මව්පියන් මහලු නම් මව්පියන් රැක බලා ගන්න. දරුවන් ලාබාල නම් දරුවන් හදා වඩා ගන්න. ඒ වගේම දුකේදී විශේෂයෙන් සැපේදීත් ඥාතීන් සමග ඒ දුක සැප දෙක බෙදා ගන්න. උදව් උපකාර කරන්න. එතකොට තමන් මව්පියන් දූදරුවන් හෙවත් අමුදරුවන් සහෝදර සහෝදරයන් සමීප ඥාතීන් ගම්වාසීන් ඒ වගේම අනුතරකදී රටවාසීන් ආදී කොට ඇති මේ විදිහට යම් යම් අසරණ වෙන අවස්ථා ලෞකික මට්ටමින් අසරණ වෙන අවස්ථා වලට අපට ඉඩකඩ සැලසෙනවා උදව් උපකාර කරන්න. මේ සඳහා විවෘත වුණා වූ ජීවිතයක් බුදු සමය ජීවිතය කියලා කියන්නේ. මේකක්වත් අහනම් එහෙම නැහැ. තම තමන්ට ඇති හැකියාව පරිදි. නමුත් ධර්මයේ තේරුම් නොගෙන මේවා කළයි කියලා ඉන් සිදුවෙන්න ඊට අදාළ පින් සිදු වී ජීවිතය ලෞකික වශයෙන් සපවත් වෙන කරුණාම අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. මේක තමයි සමාජයේ තේරුම් අරන් නැත්තේ. යහපත් දේවල් කළ පමණින් සියලු සැප සම්පත් ලැබෙයි නැත්නම් දුක නැති වෙයි කියලා කල්පනා කරනවා. නමුත් පෘථග්ජන කියන සමාජයේ පව් කරන්නෙත් පින් කරන්නෙත් ධානය වඩන්නෙත් පංච උපාදානස්කන්ධය තුල කියන එක පෘථග්ජන සමාජයේ දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ හොයාගත්තා. දැන් අපට මෙතෙන්ට එන විට කියන්නේ අද මේ ධර්ම දේශනාවට එන විට මේ පිළිබඳව අයන්නායන්ෙන් පැහැදිලි කරන්නට අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා අපි මේ
කරන හැම කටයුත්තක්ම කුමක් තුළද කරන්නේ කියන කාරණය තේරුම් ගන්න වෙනවා. ඒකයි මම ඔබට ඔය මතක් කළේ මේ බුදු සමයේ දේශනා කියලා කියන්නේ හරියටම කැඩපතක් කියලා. කැඩපත දෙවි බලන පුද්ගලයා කැඩපත බලන්නේ නැහැ. කැඩපත තුලින් Taman දකිනවා. Tamanගේ අද පළදු හදා ගන්නවා. අන්න ඒ වගේ ධර්ම දේශනා ගණනාවක් ශ්‍රවණය කරන විට Tamanගේ ඇතුළත ස්වභාවය තමන් යන පැත්ත මේ සියල්ල ඒකේ තියෙන වැරදි මේවා සියල්ල දැක ගන්න හම්බ වෙනවා. දැන් වැරදි පේනවා නම් කැඩපතෙන් බලන පුද්ගලයා පවුඩර් මූණේ වැඩි නම් ඒක මකා ගන්නවා. කෙස්සල්ලක් ඇවිදින්නම් ඒක හදා ගන්නවා. ඒ වගේ ටයි එකේ ගැටේ වෙනස් වෙලා නම් ඒක හදා ගන්නවා. අර බලන්න. ඒ අඩුපාඩු හදන එකනේ පෙන්වන්නේ. මෙන්න මේ බඳු දුක් ගෙනත් දෙන්නා වූ අඩුපාඩු ටික ජීවිතය තුළ හදා ගැනීම තුළින් විඳින්න දුන් ජීවිතය විඳවන්නට යොදා ගන්න නැතුව විඳින්න ලබා දීපු තෑග්ගක්. එහෙම නැත්නම් මිනිසාට ලබා දීපු තෑග්ගක්, අත්ලක්, මාර්ගයක් තමයි බුදු සමය කියලා කියන්නේ. මතක තබා ගන්න එදත් අදත් ඉදිරියටත් කල්පාන්තයක් යනතුරුම මිනිසාට බුදු සමය. අපි හිතමුකෝ අටුවාවක තියෙනවා කියලා 5000කින් පිරිනවයි කියලා. හරි. අපි ඒට එරෙහිව සටන් කරලා 5000ක් නෙමෙයි 5 ලක්ෂයක් තියාගන්න මහන්සි වෙන්න ඕන. මොකද අපිට මේ තේරෙනවා මේක වෙනසුනොත් නැත්නම් යටපත් වුනොත් ඉන්පසුව උපදින ඕනෑම මිනිස්සෙකුට ගහමරා ගන්න, කපා කොටා ගන්න එක, වාද විවාද කරගන්න එක, එහෙම නැත්නම් පව්පින් වලින් සසර ඇවිදින එක ඇරුණාම ඊට එහාට පාරක් පෑදෙන්නේ නැහැ කියන එක. තේරුම් ගන්න ඕන බුදුවරුන්ගේ සොයා ගැනීමේ වටිනාකම. ඊට පස්සේ අපි ඔක්කොටම අවංක ඕනකමක් තියෙන්න ඕන බුදු සමය වසා දාන්න නෙවෙයි. අපි අනුගමනය කරමින් ඉදිරි පරපුරටත් ඒක දෙන්න. බුදුන් වහන්සේත් උදාහරණව ධම්මදායාදෝ භික්ඛවේ බෞත මා ආමිෂ දායාදා කියලා. ඒකේ නත්තර්ථයක් වෙන්නේ නමුත් ධර්මදායාදයට හිමිකම් කියන්න කියලා. ධර්මදායාදේ හිමිකම් අපි ලැබුවොත් අනිවාර්යයෙන්ම ඒ තුල පවතිනා වූ ශික්ෂණය අපි වටා ඉන්නා වූ සියලු දෙනා දැක ගනීවි. ඒ වගේම ගැටලුවකදී මොහොන දෙන ආකාරයේ අන් අයට වඩා තියෙන වෙනස දැක ගනීවි. දැනටත් මේ සමාජය තුළ ඔය අපේ උදව් උපකාර ලැබූ අය ගැටලු වලට මොහොන දෙන ආකාරය අනිත් අය මවිත කරන සුළුයි සහ පුදුම කරන සුළුයි. කොහොමද එහෙම ඉන්නේ කියලා. ඉතින් ඒකට ඔවුන් දෙන උත්තරේ තමයි මේ මගෙන් කියන වචන කියන්න හොඳ නැහැ. ඒකට ධර්මානුශාසනාවේ තථාගතයන් වහන්සේගේ ධර්මානුශාසනාව ලබාගත් එකේ මුහුණ දීමේ ශක්තිය කියන එක. මේ අදාළ ධර්ම දේශනාවට අදාළ පූර්විකාවක් අපි මේ කළේ. එමුනම් දැන් තේරුම් ගන්න ඕන අපි පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණාට පරිහරණය කරන්නේ කුමක්ද කියන එක. මෙන්න මෙතනදී මට මේ ත්‍රිපිටකය තුළ පැහැදිලි කළා වූ ඉරියව් කීපයක් එකට එක්තැන් කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි අපට ජීවිතේ පවත්වන්නේ ඉරියව් 4ක් ඔස්සේ කියන එක. ඒක සියලුම දෙනාට සියලුම ආයතන වලට අදාළයි. අපි මේ මා ඉන්න ඉරියව්වට කියනවා වාඩි වෙලා කියලා. ඉතින් ඔබත් බස් රථයක හිටියත්, කාර්යාලයේ හිටියත්, නිවසක හිටියත් එක ඉරියව්වක්. තවත් ඉරියව්වක් තමයි සිටගෙන සිටිනවා. ගොවි මහත්වරු හෝ කොන්දොස්තර මහතා හෝ තැපැල් කාර්යාලයේ වැඩ කරන කෙනා හෝ එහෙම නැත්නම් සාප්පු සංකීර්ණයක මුදල් ආය කැමි හෝ බොහෝ විට මම දැකලා තියෙන හිටගෙන ඉන්නවා. බඩු ගන්න ගිය අය, නගරයට ගිය අය ඇවිදිනවා. මේ සියල්ල කරමින් වෙහෙසටපත් වුනහම ඇඳට වෙලා දිගා වෙනවා. නින්දක් නැතුව. අර නින්ද කියලා කතා කරන පස්දොර අතහැර මනෝද්වාරයට යන එක ඇරුණාම මේ ඉරියව් 4 ඇරුණාම වෙනත් ඉරියව්වක් තියනවායි කියලා මේ තිට්ටං චරන්නිසින් නොවා සයානෝවා කියන වචන 4 නැහැ. ඔය කාර්යය. තවත් කාරණයක් තියෙනවා. මෙහිදී පාවිච්චි කරන්නේ දොරවල් 5. එකයි පාවිච්චි කරන්නේ. ඒ ඕනෑම මොහොතක ඇසෙන් රූපයකට, නොසේ නම් කනෙන් ශබ්දයකට, නොසේ නම් නාසයෙන් ගන්ධයකට, නොසේ නම් දිවෙන් රසයකට, නොසේ නම් කයෙන් පහසකට, නොසේ නම් කල්පනා ලෝකයකට එකතු වෙනවා. අර ඉරියව් 4 මේ 6න් එකකට එකතු වෙනවා. මෙතනදී ඊටත් එහා පැත්තට යමින් තව කරුණක් තේරුම් ගන්න වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ.
ලෝකය හඳුනාගන්ට යාමේදී ළමා කලපටන්ම ලෝකයේ තිබෙන දේවල් සම්බන්ධයෙන් අපි ඇති කරගන්නා වූ ප්‍රියාප්‍ය ශීලීත්වය තුර කිසියම් ආකාරයකට ඒ සිදුවීම් වලට ඇලීමක් සහ ගැටීමක්, ඒකට කැමැත්තක් සහ අකමැත්තක්, මේක අපි ළමා කාලේ පටන් රෝපණය කරගන්නවා. මේ රෝපණය කර ගැනීමයි මිනිසාට සැප දුක් ගෙනත් දෙන්නේ. බාහිර ලෝකේ නෙවෙයි ඒක තිබෙන්නේ කියන එක පෘථග්ජන කිසිවෙකුටත් තේරෙන්නේ නැහැ. ඒකයි ඒකේ ඇත්ත ස්වභාවය. ඉතින් ඒ නිසා ලෝකයේ තිබෙන කාරණා අපට දුක් ගෙනත් දෙනවා, හිරිහැර කරනවා, වදයක් වෙලා තියෙනවා කියලා තමයි අපි සාමාන්‍ය සමාජයේ කියන්නේ. මේක අඳුරු පටලයක්, මතක තබා ගන්න. මේක මම පැහැදිලි කරන්නේ ලෝක ධම්ම සූත්‍රයේ ආශ්‍රයෙන්. කීප වතාවක් මතක් කරලා ඇති. ඒකට අදාළ සුන්දරතම උදාහරණය තමයි මට මතක් වෙන්නේ හැම තැනකදීම. ඊට අදාළ සුන්දරත උදාහරණයක් ත්‍රිපිටකයේ කොතනක හෝ තිබෙනවා. එහි ඔය බුදු සමයේ ආවාසය නොලැබූ පුද්ගලයාට කියන නමක් තමයි අසුතව පුතග්ජනයයි කියන එක්කෙනා. එයාට මේ ලෝකෙ සිදුවෙන සිදුවීම් නිසා කරදර කම්පා එනවා. ලෝක සිදුවීම් එදත් අදත් සිදුවෙනවා ඉදිරියටත්. එතකොට ඒවා ආශ්‍රයෙන් විඳවීම පෘථග්ජනයා සතු එක දුර්වලකමක්. ඔහු හදාගත්ත දෙයක්. එහි පැහැදිලි කරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කෙනෙක්. නැත්තම් බුදුන් වහන්සේගේ අවවාදාසනා පිළිපදමින් මේ හදන මග යන අයට ඔවුන්ට අර ලෝක ධර්ම කිසිම ආකාරයේ දුක් ගින්නක් ගෙනත් දෙන්නේ, තැවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා තියෙනවා. දැන් මෙතන ඔබ හිතලා බලන්න පොඩ්ඩක්. ලෝක ධර්ම නම් මිනිසාට දුක් ගෙනත් දෙන්නේ නම් හැමෝම ඒ අදාළ කාරණාවලදී ඇඬිලි දෙඩිවිලි තැවිලි විඳවීම් තියෙන්න ඕන. නමුත් පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අසන කම්පති බුදු සමයේ පරමාදර්ශය. අටලෝ දහම තර්ජනය කරනවා තමයි. නමුත් සිත කම්පා වෙන්නේ නැති තැනක් තියෙනවා. බුදුන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකින්ට මෙතෙන් යන්න පුළුවනි. දැන් මේක ඔස්සේ ඔබට තේරුම් ගන්න පුළුවනිද? බාහිර කාරණා ප්‍රත්‍යක් පමණයි. නමුත් අදාළ ඇලීම් ගැටීම් ඔබට අදාළ පෞද්ගලික දෙයක්. මේක ඔබ හදාගත්ත ආකාරයට. අර යාදිසං වපසේ බීජං තාදිසං හරතේ පලං කියලා කියන්නේ. අන්න ඒ වගේ ඔබ මේවත් එක්ක ඇලුණු ගැලුණු ආකාරයට තමයි ඔබට මේ පීඩනය ඇති වෙන්නේ. එතකොට මෙම පීඩනය හැම විටම වර්තමාන එකක් නෙවෙයි. වර්තමාන ප්‍රත්‍ය මුල් කොටගෙන චිත්තාභ්‍යන්තරයේ තිබී සිත තුළින් මතුවෙන දෙයක්. මේක තේරුම් ගැනීම තමයි ප්‍රධාන වශයෙන් ධර්ම ශ්‍රවණයෙන් වෙන්න ඕන කාරණාව. ඒ පිළිබඳව පඨම සහ ဒုတိ බික්කු සූත්‍රවල සඳහන් කරනු ලබන්නේ යංකෝ බික්කවේ අනුසේති. අන්න ඔබේ බුදුදහම හම්බෙන්න ඉස්සෙල්ලා කරන වැරද්ද තමයි ඔය ඇසෙන් කනෙන් නාසෙන් මේවත් එක්කලා ඇලිලා ගැටිලා චිත්තාභ්‍යන්තර හේතුවක් ශේෂ කරන එක. මේක ද්‍රව්‍ය නෙවෙයි, නමුත් මේක අවිද්‍යාව. අනුසේති යලි හට ගන්නට හේතුවක් ඉතුරු කිරීම. තේන සංකං ගච්ඡති. අන්නේ අනුසේ හේතුවෙන් තමයි සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ. මේක හොඳට තේරුම් ගන්න. එතකොට අපි මේ බුදු සමයේ උණුසුම නැත්නම් ගැඹුරු අර්ථය වැටහෙන්න පෙර බෞද්ධෝ අබෞද්ධ මිනිසුන් වශයෙන් ඒ ආගමික කටයුතු කර යෙදමින් ඒවායේ යහපත් සහ අයහපත් වෙන්නත් පුළුවන්. යහපත් වුණත් අයහපත් වුණත් පෘථග්ජන සමාජයේ නම් ඒ අනුසේති තේන සංකං ගච්ඡති කියන පාරේ තමයි සමස්ත සමාජය යන්නේ. දැන් මේ වර්තමාන මොහොතට Taman හදාගත්ත මේ අතීතය ගැටෙනකොට මේනවා. ඉතින් ඔය අනේ පිරිසුමාර්ථ කතා සම්බන්ධ කතාවේ හරි එහෙම තිබෙනවා වචනයක් මේ පුරාණයක් වළඳනවා කියලා අර්ථයක්. පුරාණයක් වළඳලායි කිව්වහම හිතුවයි කියලා තියෙනවා අසුචි වළඳනවායි කිව්වයි කියලා. එක තැනක තව තැනක සඳහන් කරනවා ඒක නෑ ඒ පෙර කළ පින් තමයි ඔය මේ භාවිතා කරන්න කියලා. මං ඔය දෙකටම නෙමෙයි මේක ගන්නෙ. අපි මේ වර්තමාන මොහොතේ කිසියම් ආකාරයක මේ දැවිල්ලකට තැවිල්ලට පත් වෙනවා නම් ඒක පුරාණයක්. හද එකක් නෙවෙයි. මෙන්න මේ කෙනෙකුට මේ ජීවිතේ අවදි වූ තැන් පටන්
මෙසේ මේ ගැටෙන විට ඒවයි උදව්වෙන් තමන් හදාගත්ත අතීතය සිතට ඇවිදින් ඒකේ තිබෙන වදේ තේරෙන්නේ දුක පැත්ත විතරයි, ඇලීම පැත්ත. මේ ඇලීම පැත්ත ගැටීම පැත්ත දෙක තුලම අපට සැනසිරිදායක ජීවිතයක් අහිමි කරමින් අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳවා අනාගතයට තැබීමත් කරලායි අවසන් වෙන්නේ. ස්වයංක්‍රීයවම ඔය වර්තමානයේ ස්වයංක්‍රීය යම් දේවල් සකස් කරලා තිබෙන්නේ. අන්න ඒ වගේ ස්වයංක්‍රීයම අතීතයෙන් ඇවිදින් වර්තමානයට එකතු වී තව ආපහු ආය හේතු ගැටෙනකොට මතුවෙන්න පුළුවන් ආකාරයට හේතු ඉතුරු කිරීමෙන් තමයි අවසන් වෙන්නේ. මේක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. එහෙම නැත්නම් තව විවිධ වචන තියෙනවා ඔකට. අපි ඒවා මතක් කරගත්ත හොයාගන්න බලමු. වට්ඨ දුක්ඛය කියන වචනයක් පාවිච්චි කරනු ලබනවා. දැන් මේ උගුලට අහු වෙලා ඉන්නේ. සමස්ත ලෝක වාසීන්ම. දැන් අපිත් බෞද්ධ වුණාට මොකද කරන්නේ? ඔය උගුල තුලම ඊට පස්සේ ආගමික බවක් හදා ගන්නවා බාහිර වශයෙන්. පෘථග්ජන භාවයේ තුල අනුගමනය කරන්න පුළුවන් බෞද්ධකමක් හදා ගන්නවා. ඉතින් ඒකට කියනවා ආමිස පූජාවෙන් බුදුන් පිදීම නැත්තම් දස පුණ්‍ය ක්‍රියා කියලා. ඔය වගේ තවත් කාරණා ඒවා ඒ පැත්තට ඊට පස්සේ තම තමන් රුචි පරිදි සහ අන් අය මෙහෙවන පරිදි වෙනස් වෙනවා, ලොකු වෙනවා. කලින් කලට වෙනස් වෙනවා, විශාල වෙනවා, සමහර ඒවා අතෑරෙනවා, සමහර ඒවා තවදුරටත් වැඩි දියුණු වෙනවා. පොතකින් ගත්ත ආදර්ශ පාඨයක් ඉදිරිපත් කරනවා නම්, කියන්නේ ලෝකේ ජීවත් වෙනකොට පොත්පත් කියවන්න හම්බ වෙනවානේ. මිනිසුන් කරනු ලබන්නේ හිරගෙවල් ලස්සන කරන එක. හිරගෙවල් වල ඉන්න බව දන්නේ නැහැ, හිරගෙවල් ලස්සන කරලා හතට වෙන්න කල්පනා කරනවා. උදාහරණයක්, තථාගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ හිරගෙන් මිදී යන එක. ඉතින් ඔය පාපයේ ඔස්සෙත් හිරගෙදර ඉන්න පුළුවන්, පුණ්‍ය කර්මයේ කියන එකේ උපාදානයේ ඔස්සෙත් හිරගෙවල් ලස්සන කරගන්න පුළුවන්, ධාන කර්මයේ උපාදානයේ ඔස්සෙන් තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. සැප සම්පත් බහුලයි. ඔය පසුගිය කාලවකවානුවල අල්ලස් ලැබූ සමහර නිලධාරීන් හිරකරුවන්ට අධිසුඛෝභෝගී කාමර හදලා දීුණායි කියලා පුවත්පත්වල වාර්තා තිබුණේ. එතකොට හිර ගෙදර වුණාට වුන් සැප විඳිනවා. අන්න ඒ වගේ මේ සංසාර බන්ධනේ නැමැති හිර ගෙදර තුරත් ලෞකික කියන වචනට ආйти සැප සම්පත් නැතුවා නෙවෙයි. නමුත් ඒවට ගිජු වුණාම, ඒවට එකතු වුණාම බුදුවරු හෙළි කළා වූ මාර්ගයේ වැසී ගොස් සසර දික් වෙනවා. ඒ නිසා තමයි විශේෂ වචනයක් පවතින්නේ මනුස්ස ප්‍රතිලාභෝච සද්ධම්මස්ස දේශනා කියලා. මනුස්ස ප්‍රතිලාභයට මේ හිරගෙදරවල් අලංකාරණය කරන වෙනකොට හිලගෙයින් මිදී යන මාවත හමු වෙනවා නම් ඒක වටිනවායි කියන එක. දැන් මේ සා විශාල ප්‍රමාණයක් මම මේ පූර්විකාවක් කළේ කුමටද? මේ අදාළ කරුණට එන්න. දැන් කුමක්ද වර්තමානයේ කරමින් ඉන්නේ? අර ඉහත කිව්වා වූ යද්දි, ඉඳිද්දි, සිටිද්දි, නිදද්දි. ඇස, කන, නාසය, දිවකය දොරවල් 6 පාවිච්චි කරද්දී. දැන් පුද්ගලයාට ලෝකේ හඳුනා ගන්නට අරමුණක් පහළ වෙනවා. ඇසෙන් නම් රූප, කනෙන් නම් ශබ්ද රූප, නාසයෙන් නම් ගන්ධ රූප, දිවෙන් නම් රස රූප, කයෙන් නම් පොට්ටබ්බ රූප, මනෝ නම් ධම්ම රූප. එතකොට දොරවල් 6ට ආරම්මන 6යි. මේ ආරම්මනේ අතිවර්තේන වානෙත් එකතු වෙන්න පුළුවන් යම් දෙයක්. නමුත් වේදනාව නැත්තම් විඳීම කියලා කියන්නේ අර පරණ තමන් හදාගත්ත මට්ටම සිතට එන එක. ඒ විඳිනවා කියනකට වඩා හොඳයි විඳවනවා කියන එක. එතකොට ගැටෙනකොට හටගන්නා වූ රූපය මුල් කොටගත්ත වේදනාව තම තමන්ට අදාළ එකක්. ඒක ඇත්තද කියලා බලන්න කල්පනා කරලා. ඒ වගේම ඒක ඒ ආකාර පිළිබඳ හැඳිනීමකට කියනවා සංඥාවක් එකතු වීම කියලා. ඒ වගේම ඒකට අලුතෙන් එකතු වෙන කාරණයට කියනවා සංඛාර කියලාත්. තව දුරටත් ඒකට තවත් අගයන් එකතු කරන්න පුළුවනි. මේ ඇස තුල රූප වේදනා සංඥා සංකාර 4න්, කන තුල ශබ්ද රූප වේදනා සංඥා සංකාර 4න්,
කරන කර්තව්‍යයක් තියෙනවා මොහොතකින්. මෙයා වාර්තා කරන්න එතෙන්ට ඊළඟ එක්කෙනා එනවා. එයාට කියනවා ඇහේනම් චක්කු විඥානය, කනේනම් සෝත විඥානය. අන්තිමට සමස්ත ජීවිතයම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව තථාගත බුදු පියාණන් වහන්සේ පංචස්කන්ධයකට ලඝු කරලා, සීමා කරලා, කෙටි කරලා, සරල කරලා පෙන්නනවා. දැන් මේකේ කවුද ඉන්නේ? දැන් ඔබ මේක කය නෙමෙයි. දැන් මේකේ මම ඉන්නේ මොන විදිහටද? මම ඉන්නේ කාමයේ විදිහට, ලෝභයේ විදිහට, ද්වේෂයේ විදිහට, ඊර්ෂ්‍යාව වෙනකොට, ක්‍රෝධයේ විදිහට, වෛරයේ විදිහට, පාපයේ විදිහට, පරිගැනීම විදිහට, පින විදිහට යමක් කෙරෙහි ආසක්ත නම් අන්න ඔබ පරිහරණය කරනු ලබන්නේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයකට බවට පත් කරගත් ඒකට එන දේ මම කොටගත්ත මුලාවේ. රසතවන්ත සූත්‍රවල අපි පැහැදිලි කළා මේ කයෙන් මිදෙන්න ආසාව තියෙනවා දි รา යන බව දන්න නිසා. නමුත් මේ පංචස්කන්ධයට එන දේ මම කොටගත්ත පුරුද්දෙන් මිදෙන්න පෘථග්ජනයාට බැරිය. කොතරම් මහ උත්සාහ කළත්. අන්න ඒක තමයි බුදුවරුන්ට සවන් දී මේ වරද සිදු වෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. දැන් එවිට අන්න දැන් මේ වචනෙට එනවා අපි. සංකිට්ඨේන ලෝකේ තියෙන ඔක්කොම ධර්ම ටික එකතු කරලා පැහැදිලි කරලා කියනවා නම් ලෝකෙ නෙමෙයි දුක පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධේ මොකද්ද තියෙන දුක? ඒක අවුරුද්දක් පුරා බලන්න බෑ. ආත්ම ගණනක් පුරා බලන්න බෑ. දවසක් පුරා බලන්න බෑ. ඒ මොහොතට ආපු එකේ කුමක්ද තිබෙන්නේ? කරුණු තුනකින් එකක් තිබෙනවා. පළවෙනි එකට කියනවා කාම විතර්කය. කාම විතර්කය කියන්නේ ලෝභ මූලිකව ඇවිදින් තිබෙනවා. ලෝභ කියන්නේ කාම කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස විතරක් නෙවෙයි. හොරකම් කරන්න හිතනොත් එහෙම ඒකත් කාමය. බොරුවක් කියන්න හිතනොත් එහෙම වාසියක් තා යන්නේ විදිහටයි ඒක පවතින විස්තර වශයෙන් ගත් කල. වංචාවක් කරන්න හිතනම ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක තමන්ට ලැබෙන වාසියක් බලාගෙන කරන්නේ. ඒ වගේම කාම විතර්කය නොවේනම් ව්‍යාපාද විතර්කය. ව්‍යාපාද විතර්කය හොඳට දැනෙනවා සාමාන්‍යයෙන් ඇඟරත් වෙන නිසා සහ ඒකේ වෙනස තේරෙන නිසා. තමන්ටම තේරෙන නිසා සහ ඒක ආවේගශීලී බව නිසා අරට වඩා අසහනයට පීඩාවට පත් වෙනවා. හෘද රෝග හැදෙනවා, මැරිලාම වැටෙනවා සමහර අය. මට මතක් වෙනවා මේ සම්බන්ධයෙන් සරල උදාහරණයක්. ඒක ඔබ තේරුම් ගන්න. මම හිතන්නේ මේ 1970 විතර කාලේ ගුවන්විදුලි යන්ත්‍රයට සවන් දොයිපු කාලයක් තියෙනවා. එතකොට තමයි මේ සතියට සැරයක් තිබුණ නාට්‍යයකට සවන් දීගෙන ඉන්නේ අපි. ඒක ඔබ හැමෝම දන්න කෙනෙක්. මේකේ තියෙනවා චරිත වගේක්. මේක චරිතයක් නිර්මාණය කරලා තියෙන්නේ ගමේ ඉන්න ශ්‍රේෂ්ඨයා හැටියට. ඒ උපදේශකයා, වෙද මහත්මයා, කලහ සංසිඳවන්න ආදී වශයෙන් පෙන්වලා තිබෙනවා. ඒ වගේම තව චරිතයක් දඩබ්බර චරිතයක් විදිහට. ඔවුන් ඒ වුණාට මේ කොතරම් ශ්‍රේෂ්ඨ චරිත වුණත් ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් පාලනය කරගන්න බැහැ පෘථග්ජන මට්ටමනේ. ඒ නිසා වාද වේද වෙනවා. ඊට පස්සේ මේ වචනයක් ප්‍රකාශ වෙනවා දමලා අනින්න හිතෙනවා එකක්. මම මේ වත්මන් සමාජයේ තියෙන වචන කියන්නේ නැතුව නාට්‍යකින් ගත්තේ. එතකොට ආරච්චිල මහත්තයා ඉඳලා කියනවා ආරච්චිල ඉස්සරහ පිට අන්න නවත්තපු හැටි. එතකොට මේ පෙන්වන්නේ ව්‍යාපාද විතර්කය ක්‍රියාත්මක වෙන හැටි. අනිත් පුද්ගලයා සමහරට දරුණු පුද්ගලයෙක් නම් ඔහු වෙඩි තියන්න නැත්නම් ආයුධයක් දරාගන්නේ. එතකොට තවත් නිරට චරිතයක් තිබුණා. නිරට චරිතයේ මේ ව්‍යාපාද විතර්කේ පාවිච්චි කරන්නේ තවත් විදිහකට. කාන්තා චරිතයක් තිබුණා. ඒක අපූර්වට ලස්සනට පෙන්නනවා කටහඬ වෙනස් වෙලා රළු වෙන හැටි. ව්‍යාපාද විතර්කේ අධ්‍යයනය කරන්න. දැනුත් තියනවා වෙන්නේ නැති මන් දන්නේ අපි ඒ කාලේ රූපවාහිනී මාධ්‍ය තිබුණ නැති නිසා සහ හැන්දෑවට විවේක තිබුණ වෙලාවල ඕක තමයි ජනප්‍රියම දේ වුණ කෙනෙකුට. ඒකේ චරිත ටික හසුරන ආකාරය තුළ මේ කොතරම් අර ශ්‍රේෂ්ඨ පූජනීය චරිතය වුණත් කාම විතර්කයේ පාලනය කරගන්න බෑ කියලා පේනවා ඒකේ. ව්‍යාපාද විතර්කයේ විශේෂයෙන්.
ඒ වගේම වර්තමානයත් ඕකම තමයි. ඔය නාට්‍යයේ තියෙන චරිත ටික තමයි මේ සමාජය ඔබට හම්බ වෙන්නේ. ඔවුන් පෘථග්ජන නම් ඔවුන්ට මේ කාම විතර්කය පාලනය කරගන්න බෑ. ව්‍යාපාද විතර්කය පාලනය කරගන්න බෑ. ඊට එහාට ගියොත් විහිංසා විතර්කය පාලනය කරගන්න බෑ. මේ තුන තමයි ඔබ මේ සඳහන් කරන ජීවිතය තුළ කෙනෙකුට වර්තමානයේ උපදින්නේ. දැන් මේක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියන්නේ පංච උපාදානස්කන්ධය හටගන්න ආකාර තුනක්. දැන් මෙතනදී මට තව පොඩි විවරණයකුත් කරන්න හිතෙනවා. සමාජයේ පවතිනවා මේවා උපදින්න නොදී සමාධියක් හදන් ඉන්න එක ලොකු වැඩක් භාවනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ uppannam කියලා තියෙනවානේ. ඒවා උපදින්න එපා කියලා නෑනේ. හංගලා තියලා මේවා විනාශ වෙන්නේ නැහැ. හටගන්න ඕන. හටගත්තෙන් පස්සේ පෙරකල පුරුද්දෙන් කරන එක වෙනකොට අලුතින් පුරුද්දක් ඇති කරගන්න ඕන එක තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම අපි ගත්ත දහම් පාඨය ගත්තොත් එහෙම ඒකේ සඳහන් වෙනවා මුලින්ම මේ සුතවතා කෝපනායස්මා. ඒ කියන්නේ බණ ආසා තේරුම් ගත්තා නම් ඒ සුතවන්ත වුණ පුද්ගලයා මොකද්ද කරන්න ඕන? සුතවතා කෝපනායස්මා, සීලවතා කෝපනායස්මා ආකාර දෙකකින්. ඉමේ පංච උපාදානස්කන්ධේ. මෙම පංච උපාදානස්කන්ධය. ඒක පංච උපාදානස්කන්ධයක් හටගන්න දෙන්න එපා කියලා නෑ ඒකේ. නමුත් දැන් තේරුම් ගන්න මේක අපි මොකද කළේ ළමා කාලේ ඉඳලා? සියලු දෙනාම. සියලු දෙනාම කළේ ඒකට එකතු වෙන එක. ඒකට එකතු වෙන එක. මේක තමයි සමස්ත සමාජය තුළම සිදු වුණා වූ ප්‍රමාදේ නැත්තම් වරද. ඔන්න දැන් අධ්‍යාපනඥයින්ට ස්වකීය විශේෂඥ දැනුම උදව් කරගෙන දරුවන්ට අධ්‍යාපන පාඨමාලා සකස් කරනවා නම් වෘත්තියෙන් දක්ෂයෙක් බවට පත්වීම සඳහා මංපෙත් විවර කරාට කමක් නැහැ. මොකද හැම දිනාටම වෘත්තියක් කරන්න වෙනවා ජීවත් වෙන්න. නමුත් මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියන තුන බලවත් වෙන ආකාරයේ තරංගකාරීත්වයකට යොමු කරනවා නම් එහෙනම් ඔබ ඔබේ දරුවන්ට කරන්න බලවත් අපරාධයක්. මන්දයත් ඔවුන් වෛද්‍යවරු වුණත්, ඉංජිනේරු වුණත්, දේශපාලනඥයෝ වුණත්, වෙළෙන්දෙක් වුණත් කවුරුණත් ඊට පස්සේ ප්‍රශ්න විසඳන්න යන්නේ ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන දික්කහාද වෙලා. මේ මම පෙන්වන දර්ශනය මේක මම මේ මවලනේ පෙන්වන්නේ හිතලා බලන්න සමාජය තුළ ක්‍රියාත්මක නැද්ද කියලා. ඔවුන්ට බුදු සමයෙන් පෙන්වන දරා ගැනීම තුළ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය අවබෝධයෙන් ඔවුන් ඈත් කරනවා. කටපාඩම් කරන සහ මතක් කරලා උත්තර ලියන බුද්ධ ආගමක් පාඩම් කරවලා ප්‍රායෝගික කරන්නේ නැතුව. ඉතින් මට මේකට කියන්න තිබෙන්නේ මේ රෑ වැටුණු වලේ දවල් වැටෙනවායි කියන එක. මව්පියන් මේ වලේ වැටිලා තිබෙන්නේ ඔවුන් ඒක තේරෙන්නේ නැහැ වැටිලා ඉන්න බව. දරුවනුත් මේ වලට වට්ටන්න හදනවා. මව්පියනෝයි, ගුරුවරුයි, අධ්‍යාත්මඥයෝයි සේරම ටික. දැන් සමහර අයට මේක වැටහිලා තිබෙනවා. නමුත් ඉහළ තැන් වලට වැටෙන්න වෙනවා. එතකල් මේ පාඨමාලා නැත්නම් මේ නිර්දේශ වෙනස් කරන්න බෑ. නමුත් තේරුම් ගත්ත අම්මලා, තේරුම් ගත්ත තාත්තලා, තේරුම් ගත්ත ගුරුවරු යම් ආකාරයක මේ දරුවන්ගේ මනසට සිදුවෙන්නා වූ හානිය වළක්වන්නට කටයුතු කරනවා, කරමින් ඉන්නවා. දැන් අපි මේ අදාළ කාරණා පැහැදිලි කළේ කුමටද? මෙන්න මේ මාතෘකාවට සාධාරණයක් ඉටු කරන්න. එහෙමනම් දැන් ඔබ නිවසේ සිටිනවායි කියලා හිතන්න. නිවසේ නම් සැමියා නම් බිරිඳ සමග, බිරිඳ නම් සැමියා සමග යොම් පිහොම් කරමින් ඉන්නවා. දරුවෝ ශාලේ ඉගෙනමින් ඉන්නවා. එහෙම නැත්නම් දැන් තියෙන කාරණා අනුවගත් කල ඔන්ලයින් ඔස්සේ පාඩමකට සහභාගී වෙමින් ඉන්නවා. ඒ විට තවත් එහා පැත්තේ ගේට්ටුවෙන් එහා පැත්තේ මිනිස්සෙක් කතා කරනවා, නැත්නම් බාධා වෙන්න බල්ලෙක් බරනවා. ඔහොමනේ කාරණා තිබෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සෙක් ඇවිදින් ණයilla කරදර කරනවා. ඔය අවස්ථා තුනක් නේ පැහැදිලි කළේ. මේ තුනේදීම මොකද්ද වෙන්නේ?
පංච උපාදානස්කන්ධය පහළ වෙනවා කියලා කියන්නේ කාම විතර්කයක් උපදිනවා. එතකොට ඒක හොරයක් බොරුවක් වංචාවක් කරන්නද? එහෙම නැත්නම් දොරවල් පහට අදාළ අරමුණක් සදාචාර නොවන ආකාරයට ඉටු කරගන්නද කියලා. ඒ වගේම අධ්‍යාපනයට බාධා වුණොත් යොම් පිහුම් වලදී කෑම මේසේදී ලුණු වල රස වැඩි වී තිබුණොත්, එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට එතන බාධාවක් වුණොත්, දරුවෝ අධ්‍යාපන කටයුතු වෙනකොට ඒක හරවලා ගේම්ස් වලට ගිහින් තිබුණොත්, එමත් නැත්නම් තවත් එහා පැත්තට අකුරු තුනක් මුද්‍රණය කළ වෙන જાතියක් අම්මලා තාත්තලාට හොරෙන් ගත්තොත් එහෙම ඒකට අහු වෙනවා. දැන් මේ හැම අවස්ථාවකදීම හොඳ එකක් නම් ඇලෙනවා, නරක එකක් නම් ගැටෙනවා. ව්‍යාපාද විතර්කය හෝ කාම විතර්කය උපදින්න ඒවායේ තමයි අපට හදන්න තියෙන්නේ. අනිත් අය හදන්න දෙයක් නැහැ. එහෙම නැතුව උපදින ස්කන්ධයන්ගේ හදන්න දෙයක් නැහැ, මතක තියාගන්න. එතකොට තව ටිකක් එහාට නායකරුවා සමග බහින් බස් වුණොත්, එහෙම නැත්නම් සුනකයාගේ බිරිල්ල පාලනය කරගන්න බැරි වුණොත් ඊට පස්සේ තමයි පොල්ලක් අතට ගන්න. එහෙම නැත්නම් තව සමහර වෙලාවට පැහැදිලි සිදුන සිද්ධියකදී ඒ වගේ දුරදි ගියා වූ විවාහ ගණදෙනුවක තුවක්කුව තමයි පාවිච්චි වෙලා තිබුණේ නිවසින් බැහැර යන බිරිඳ ඝාතනය කරන්න. ඒ විහිංසාව විතර්කයේ බලවත් වෙන වෙලාව. දැන් ජීවිතේ පුරාම මිනිස්සු පුරුදු වුණේ සිහිය පාවිච්චි නොකර මේකට එකතු වෙන්න නේද? ජීවිතේ පුරාම මිනිසුන් කරමින් ඉන්නේ සිහියක් පාවිච්චි නොකර මේ සිතට එන හැඟීමට වහල් වී. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ ඉටු කරගන්න එක නේද? දැන් මේ පමාද විහාරිත්වයේ නේද? මතක තබා ගන්න. දැන් බලන්න කොතරම් සරලද කියලා. මේක තමයි මේ අවුරුදු 45ක් තිස්සේ ධර්මදේශනා 18000ක් විතර කරමින් මිනිසුන්ට පෙන්වන්න හදන්නේ. ඔබ මේ මොහොත සසර හදනවා. ඔබ මේ මොහොත සංයෝජනයන්ට අහු වෙනවා. ඔබ මේ මොහොත විඳිමින් අනාගතයට විඳවන්න හේතු ඉතුරු කරනවා. දැන් ඒ කරපු වැඩේට කියන පාලි වචනේ තමයි අදිවාසේති නප්පජහති න විනෝදේති න බ්‍යන්ති කරෝතේ නාන භාවං ගමේති. මේක පෘථග්ජනයාගේ තේමාව. දැන් ඔබට මේ පාරේ ගොහින් විඳවන්න ඇරුණහම, ගැටෙන්න ඇරුණහම ඒවා බලවත් වෙලා සියල්ල අතහැර දමා ජීවිත අවසානයේදී ලෝභයකින්, ද්වේෂයකින්, වෛරයකින් ජීවිතය අතහරින්න ඇරුණහම වෙන ලබන්න දෙයක් නැහැ. ඒක තමයි පෘථග්ජන සමාජයේ අඩු වැඩි වශයෙන් පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම කියලා කතා කරන්නේ. එතෙන්න පාර හදන එක නෙවෙයි දැන් සාර්ථක බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. අර ඉහතින් සඳහන් කළ ඕනෑම අවස්ථාවකදී ඒ එන හැඟීම දැන් එකක්ද බලන්න. ඒක මින් පෙර ඇති කරගත්ත දෙයක්. අවුරුදු 5ක් තුළ, 10ක් තුළ, 15ක් තුළ යම් ආකාරයක සිතට දීම තුළ ඒ කාරණා නිසා තමයි මේ ව්‍යාපාදී තර්කය උපදින්නේ. දරුවට ගහන්න හිතේ, දරුවට සැර දාන්න හිතේ, නැත්තම් ෆෝන් එක අල්ලලා පොළවේ ගහන්න හිතේවි, ගලකින් දමලා ගහන්න හිතේවි, සුනකයාට අර විරුද්ධවාදියාට ආරක්ෂක පිරිස යොදලා තලවන්න හිතේවි. ඔය පහුගිය කාලවලත් තිබුණේ ඔය මේ යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අනිත් සමස්ත සමාජය වෙනුවෙන් ඉදිරියට ගිය පුද්ගලයෙක් ත්‍රිවිල් රියදුරෙක් මරුම් කනවා. පිරිසක් එකතු වෙලා ඔහුට පහර දීලා. එතකොට තවත් තැනකදී හිමියාට, වෙළඳසැල් හිමියාට පහර දෙන්න ගිය පුද්ගලයෙක් වෙළඳසැලේ සේවකයෝ විසින් මෝල් ගස් වලින් තලා ඉවර කරනවා. ඔය පෙන්වන්නේ ව්‍යාපාද විතර්කය නොයසන සමාජයේ ප්‍රතිඵල. තව මතක් කරගන්න ඔබට පෞද්ගලික ජීවිතේ. මෙතෙන්ට යන්න සංසාරේ පුරුදු කරපු පුරුද්දක් තියෙනවා. ඉතින් මේ පමාද විහාරීත්වය මොනතරම් බලවත්ද? මේ පමාද විහාරීත්වය මොනතරම් සමාජයේ ධනය විනාශ කරනවද, ජීවිත විනාශ කරනවද, දුක් ගෙනත් දෙනවද පවුල් වලට? දැන් මේක නොකරෙන්න ඕන නේද?
හවුලේ නොකරන්න බෑ සමස්තයක් වශයෙන් තනිතරනේ නොකරන්න ඕන. මතක තබා ගන්න. එනම් තේරුම් ගන්න ඒක එක මොහොතකින් මෙතෙන්ට එන්න බෑ. මන්දයත් මේ එක මොහොතකින් මෙතෙන්ට එන්නේ නොයවසීම. Taman පුරුදු කරගත්ත ඊළඟ ක්‍රියාමාර්ගය. ඒක එන්න බලවත් වෙනවා. ව්‍යාපාද විතර්කේ නම් පළවෙනි එක නොසරු බැල්ම, වෙන එක රවල බලන එක, තව වචනයක් කියන එක, ඊට එහා පැත්තට අත විලුක් කරන එක, ඊට එහා පැත්තට පහරක් ගහන එක, ඊට එහා පැත්තට අහුන එක අල්ලලා පොළවේ ගහන එක. එහෙමයි ඒක එන්න බලවත් වෙලා යන්නේ. මේක වෙන බව ඔහු දන්නේ නැහැ. මට මොනවා වුණාද දන්නේ නැහැ කියලානේ කියන්නේ. එහෙනම් මෙන්න මේ ඔබව සහ සමාජය දුකටපත් කරන මේ හතුරා පාලනය කරන්න බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ගේන්න කියලා උගන්වනවා සතිය කියලා එකක්. සිහිය. අවාසනාවකට පෘථග්ජන සමාජයේ කිසිවෙක් එබඳු සතියක් වඩපු අය නෙවෙයි. දැන් ඔබටත් මුලින් හරි අපහසු තියෙන්නේ මේක වඩලා නැති නිසා මේ පරමුදිහටම එකතු වෙලා ඉන්න එක. දැන් මට පරමාදර්ශයක් වශයෙන් කියන්න පුළුවනි හරි. මේ පංච උපාදානස්කන්ධයේ එක්ක තියෙන්නේ කාම විතර්කය, නැත්නම් ව්‍යාපාද විතර්කය, නැතිනම් විහිංසා විතර්කය. මේක පරණ විදිහට එකතු නොවී ඉන්න එකයි කරන්න ඕන කියන එක තමයි පරමාදර්ශයේ උත්තරය. නමුත් කරන්න එච්චර ලේසියෙන් බෑ. ඒ සඳහා ඔබ ඒ මොහොතට එකතු නොවීමෙන් සිදුවෙන්නා වූ සහනය පිළිබඳ අවබෝධය ලබාගෙන, එකතු වීමෙන් සිදුවෙන්නා වූ භවගාමීත්වය පිළිබඳ අවබෝධය ලබාගෙන ඔබේ සිතට යෝජනා කරලා 20 වතාවක් 100 වතාවක් යෝජනා කරලා එතෙන්ට වළක්වන්නා ගේන්න ඕන. අද මම දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේලට ධර්ම දේශනා කරලා සතිය කියලා වචනයක් විශේෂයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. මෙන්න මේ ත්‍රිවිධ විතර්කය වළක්වන්නට එතෙන්ට එන්න ඕන මේ දියුණු අදහස. අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි කුසල චෛතසිකයක් සති කියන්නේ. තව අනිත් අතතන තියෙනවා හැම දෙයක්ම උදව් කරගන්න පුළුවෙනි. ඉතින් කසීබාරද්ද සූත්‍රවාද සූත්‍රය ගත්තම මේකේ පවතිනවා. සද්දා බීජං තපෝට්ටි පඤ්ඤාමේ යුගනංගලං කියලා අන්තිමට සතිමේ පාලපාචනං. මගේ කෝටුව සිහියයි. එතකොට ඒකෙන් කියන්නේ මොකක්ද කියලා මම ඔබට පසුගිය දවසක පැහැදිලි කළා. ගවයින්ගෙන් සීසාන් හෝ පෝරු ගන්න යාමේදී ඔවුන් අතුරේ මෙහෙවන්න කෙවිතක් නැත්නම් කෝටුවක් පාවිච්චි කරනවා. සතුන්ට ආදරය කරන ගොවි මහත්තුරු කවදාවත් එකෙන් කොන්දට වැයරු වැටින්න ගහන්නේ නැහැ. නමුත් ඒක උලුක් කරලා පෙන්වීම තුළ ගවයා දන්නවා යන්න ඕන පාර නැත්නම් පොඩි තට්ටුවක් දාපුවම දන්නවා. ඒ තට්ටුවෙන් මොකද කරන්නේ? වමට දකුණට මෙහෙවනවා. ඒකයි මේ බුදුන් වහන්සේ මේ සිද්ධිය කුඹුරේදී දැකලා තියෙන නිසා මගේ මේ කෝටුව සිහියයි කියලා තිබෙන්නේ. ඉතින් ඔබට දැන්වත් තේරෙනවද එහෙනම් සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදයේ හැම මොහොතම හැමෝම ගන්න ඕන එකක් කියලා? අපමාදෝ අමතපදං කියලා ශ්‍රේෂ්ඨ බුද්ධ වචනයක් තිබෙනවානේ ධම්මපදයේ ගාථාවක් තුළ. එසේනම් ජීවත් වෙලා ඉවරලා සිහිය දියුණු කරන්න ගියාට එතකොට අර විතර්කයේ විශාල බලවත් වැඩි කල් නැහැ. නමුත් හැකිතාක් ඉක්මනින් ඔබට මේ තමන් ළඟ සිදු වුණා වූ වරදයි මේ දුක් ගෙනත් දෙන්නේ බාහිර සිද්ධීන් නිසා උපදින්නේ තමන් ළඟ තියෙන මෝඩකම. ඒකයි නැවත ඉපදීමේ දුක කියලා කියන්නේ. තමන් තැබුවා වූ කාම විතර්කය මොන විදියකින් හරි බොරුවක් කරලා ඉටු කරගන්න බලනවා. එතකොට ඊට පස්සේ ඒක හැමතැනම CCTV කැමරාවලට අහු වෙලා නැත්නම් කොහේ හරි තව කෙනෙක් දැකලා අන්තිමට පොලිසියට ඔත්තුවක් යනවා. ඉතින් ඒව කරන්න ගිය පුද්ගලයෝ ඔක්කොම ඊට පස්සේ අහු වෙනවා. ලොකු ලොකු තානාන්තරවල තියෙන අය පවා ඊට පස්සේ පහුගිය කාලයක් වාහන තුල මම ඒකට කිව්වේ ව්‍යංගාර්ථ වචනයක් තේරුම් ගන්න පුළුවන් නම් ওই නගරයේ යම් තැනක මල්වට්ටියක් වෙන්දේසි කරන්න තියෙනවායි කියලා Facebook වල තිබිලා ඕක වෙන්දේසිය ඉල්ලුම් කරපු 45 දෙනෙක්ද 50 දෙනෙක්ද හම්බ වුණා විවිධ දේශීය විදේශීය අය. ඉතින් ඊට වඩා පැහැදිලිව කියන්න මට බැහැ මේවා මහත්වල වචන තේරුම් ගන්න මොකද්ද මම කිව්වේ කියලා. එතකොට අහු වෙනවනේ. ඒ හදවතට එකඟව නැත්නම් නීතියට එකඟව කරන්න බැරි කරන්න ගියාපුවම අහු වෙනවා. නීතියටත් අහු වෙනවා,
සමාජයටත් අහු වෙනවා. හෘද සාක්ෂියට ඊට වඩා හොඳින් අහු වෙනවා. එසේනම් දැන් තේරුම් ගන්න සමාජය සම්බන්ධයෙන් මේ අවුල් ඔක්කොම ඇති කරන්නේ මිනිස්සු නෙමෙයි. මිනිස්සු කියන එකෙන් මම පිරිමි කෙනෙක් කියන්නේ මනුස්ස වර්ගයා නෙවෙයි. මනුස්ස වර්ගයාගේ චිත්තාභ්‍යන්තරයට බැසගෙන läගගත්තා වූ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය මිනිසා අවුල් කරයි, මිනිසා තුළ ප්‍රශ්න හදයි, මිනිසාට දුක් ගෙනත් දෙයි. බැසගෙන මුල් බැසගෙන වැඩි දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදාන ශාසනා ඕන නැහැ. ජීවත් වෙනකොට ඕන කෙනෙක් කරන වෘත්තීන්ට අනුව අඩු වැඩි වශයෙන් මේක වෙනවා. වස කන්න මහන්සියක් නැතුව පුළුවන්. නමුත් වමාරන්න ගුරුවරයා බෙහෙත් දෙන්න ඕන වෛද්‍යවරයෙක්. ලයිව් විරේක කරනවායි කියලා කියන්නේ වගේ විරේක කරන්න බෙහෙතක් දෙන්න වෙනවා. අන්න ඒ වගේ මේක හදාගන්න අමාරු නෑ. නමුත් තථාගතවරු මේ ප්‍රතිඵල ලබාගෙන නිදහතට එන්න ඕන තැන තේරුම් අරගෙන ඊට පස්සෙ ඒක තමයි සමාජයට කරුණු පැහැදිලි කරමින් ගිහින් තියෙන්නේ අන්තිම පැහැදිලි කිරීම. දැන් ඔබ මේ පුද්ගලයා නම් මේ අහන අය අතර ඔබට මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති කරන්ට අවශ්‍ය කාම විතර්කයේ උපදින්න ඕන නේද? ව්‍යාපාද විතර්කයේ උපදින්න ඕන නේද? විහිංසාව විතර්කයේ නම් උපදිනවා ඇත්ත ටිකක් බරපතලව තව ඒවා කරන අයට අනිත් අයට එහෙම උපදින්න බෑ. නමුත් ව්‍යාපාද විතර්කයට එහාට ගියොත් ඒකත් උපදිනවා. දැන් මේ හැඟීම් ටික නේද මේ සමාජයේ ජීවිත විනාශ කරන්නේ, දේපල විනාශ කරන්නේ, හොරමැරකම් කරන්නේ, බොරු කරන්නේ, ගිනි තැබීම් කරන්නේ, සියල්ල කරන්නේ. මිනිමැරුම් කරන්නේ, එහෙම නැත්නම් ඝාතන කරන්නේ, එහෙමත් නැත්නම් අපචාර කරන්නේ පුද්ගලයෝද? උත්සන්න වුණා වූ කාම විතර්කය, උත්සන්න වුණා ව්‍යාපාද විතර්කය, උත්සන්න වුණා වූ හිංසා විතර්කය. දැන් ඉතින් මරණයෙන් පස්සේ නිවන ප්‍රාර්ථනා කළාට මරුණු මලවුන්ගේ ලෝකෙ මේක හදන්න පුළුවනිද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන ප්‍රාර්ථනා කරනවා කියන්නේ එදාට ওই විතර්ක තුන හදනවා. එදාට උපදින අය හදාගත්තාවයි. අද මිනිස්සුන්ට අද ඉන්න අයට එදාට ඕක හදන්න ප්‍රාර්ථනා කළාට මිනිස්සු හැදෙන්නෙත් නැහැ, රට හැදෙන්නෙත් නැහැ. මතක තබා ගන්න. අපට අද රටයි මේ යන පරිහානීය මාර්ගයෙන් වළකා ගන්නට අවශ්‍යකමක් තිබෙන්නේ. නිසා ඔය පවතිනා වූ සියලුම පාලන රටා මෙහෙයවීමට වඩා හොඳ සුපිරි මෙහෙයුමක් තථාගත බුදු පියාණන් වහන්සේ වෙනසා සඳහා දීලා තිබෙනවා. මේ මෙහෙයුම ගත්තොත් ඊට එහා පැත්තෙන් පවතිනා වූ තව මෙහෙයුම් දෙකක් පවතිනවා. එකක් පින්පව විපාක විශ්වාසයෙන් පව නොකරන බව, එකක් නීතියට භාවයේ පව නොකරන. ඔය දෙකම ආරක්ෂා වෙනවා මේ උඩකින්. එනිසා අන්න දැන් ඔබට වැටහෙන්නට ඕන බස් රථයක ගියත් සෙරෙප්පුවෙන් කකුල පෑගුණොත් හරි හිතාමතා පෑගුවොත් හරි. එහෙම නැත්නම් කොන්දස්තර මහත්මයා කියන දේ නාසා හිටියොත් හරි. කොන්දස්තර මහත්මයා දැනවත් ඉතුරු සල්ලි ටික දුන්නේ නැත්නම් හරි. ඔබට ඉතුරු සල්ලි ටික ගන්න අයිතියක් තියෙනවා. නමුත් ඒක කතා කරලා ගන්නව ඇරුණාම ඒකට අරගන්න යන එක. ඒක ඉල්ලපුවාම කොන්දස්තර මහත්තයා මගියාව බිම දාලා පහර දෙන එක. ඔය පෙන්වන්නේ සමාජය. එහෙම නැත්නම් කාර්යාලය තුල විශේෂයෙන් කාර්යාල මට්ටමින් ගත්තාම හැම තැනම තිබෙන්නේ ওই පෘථග්ජන භාවය තුළ තියෙන කැපිලි කෙටිලි යනුම්පද පුදුම විදිහට ભેදයක් තිබෙන්නේ. ඇත්තද බලන්න මම හිතන විදිහක් මම ඔය කියන්නේ. ඉතින් මේ නිසාම වුන් මොකද කරන්නේ? රාජකාරී මට්ටමින් මෙහෙවරක් කරලා තෘප්තිමත්ව ගෙදර යන්න තියෙන ජීවිතය මහා බරක් කොටගෙන ඉඳලා ඔළුව බර කරගෙන ගෙදර යනවා ඉසේ රදේ හදාගෙන. ඉතින් ඒක නේද අර මේ විඳින්න දුන් ජීවිතය විඳවනවා කියලා කතා කරන්නේ. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට තේරුම් නොගත්ත පුද්ගලයා මේවා පාවිච්චි කරයි මේ විතර්ක. නමුත් ඔබට තේරුම් ගත්ත පුද්ගලයෙක් වශයෙන් මේකට එකතු නොවෙන්න. මහා පාරෙත් හරි කාර්යාලෙත් හරි යොම් කරනටත් හරි විශේෂයෙන් ඔය දෙබස් කියලා කතා කරන දේවල් සම්බන්ධයෙන් තිබෙන්නේ. දෙබස් සාමාන්‍යයෙන් දේශපාලන සම්බන්ධ දෙබස් තිබෙනවා. මත්පැන් සම්බන්ධ දෙබස් තියෙනවා. මංගල උත්සව සම්බන්ධ දෙබස් තිබෙනවා. මේ වගේ දෙබස් ඇති වෙනවනේ දෙදෙනෙක් අතර. මේ දෙබස් වලදී බලන් ඉන්න පෘථග්ජන සමාජයේ මම දැකලා තිබෙන්නේ විශේෂයෙන් ඔය 70 80 කාලේ ඉඳලා 2000 විතර දක්වා කාලය තුල මේ
දේශපාලන පොරපිටි තිබුණ රූපවාහිනී මාධ්‍යවල. හොඳට ප්‍රදර්ශනය වෙනවා. මෙහෙවන පුද්ගලයාට පාලනය කරගන්න බැරි මට්ටමට නවත්තන වෙලාව. අර ව්‍යාපාද විතරකේ බලවත් වෙලා පොත් පොළොවේ ගහන්න නැත්නම් පරුස වචන පාවිච්චි කරන තැනට. ඉතින් මේවා බලන් ඉන්න අපට තේරෙනවා පෘථග්ජන පුද්ගලයා ව්‍යාපාද විතරකයට එකතු වෙලා අවුල් කරන හැටි. දැන් පෘථග්ජනයා ඒ පාරේ යනවාම තමයි බලන්න දෙයක් නැහැ තවදුරටත්. දැන් ඔබ මේ සවුන්දුන් කෙනෙක් නම් මෙන්න මේකට එකතු නොවීම සිහිය තියෙන්න ඕන නේද? මම කිව්වොත් එකතු වෙන එකට කියන්නේ පංච උපාදානස්කන්ධයේ නිස්සකාත්ම වශයෙන් බැලීම කියලා. එකතු නොවන එකට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන තැනට ඔබට මේක ගලප ගන්න පුළුවෙනිද? මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනයක් මම කියන්නේ. මේක සියවස් ගණනාවක් තිස්සේ තිබුණා. නමුත් ඒක බලන ආකාරය තේරුම් ගන්න බැරි නිසා ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණාම ප්‍රායෝගික වෙන්න බැරි වුණා සමාජයට. දැන් කරලා බලන්න බරුද කියලා. ප්‍රතිඵල නැද්ද කියලා. ඒ එකතු නොවීමට නෙවෙයිද අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ? එකතු නොවීමට නේද කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති කියලා කියන්නේ. දැන් අවස්ථාව උදා කර ගන්න වෙනවා තමන්ගේ හිත ඇතුළත හංගාගත්තා වූ මෝඩකම් ටික එළියට ඇවිදින් විනාශ කරන්න. ඒකනේ කෙලෙස් නසනවා කියලා කියන්නේ. ඒකනේ උපන්න කුසල් දුරු කර ගන්න දන්නා ව්‍යායාම කියන්නේ. නූපන්න කුසල් නූපදනවා කියන්නේ ඉස්සරහට තියන්නේ නැති එකට. දැන් මෙතකොට මේ සම්මා වායාමයේ නේද හැසිරෙන්නේ. ඒ වගේ මේක දකින්න එක සම්මා සතිය නෙවෙයිද? මම පසුගිය දවසක මහා චත්තාරීසක සූත්‍රයේ පැහැදිලි කරමින් හැම මොහොතකම සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය හැම එකේම සම්මා දිට්ඨියයි, සම්මා සතියයි, සම්මා වායාමයයි තියෙනවා කියලා පෙන්වුවා නේද? ඒ ආර්ය සම්මා දිට්ඨිකයාට තුළ. එතකොට එහෙමනම් අන්න එයාට මේ චිත්තාභ්‍යන්තරයේ තිබී එන එක උදව්වක්. මන්දයත් ඒවා ෂේ කරගත්ත හැකි ඇවිදින් එකතු නොවීම තුළින් පමණයි. හංගලා තියලා කවදාවත් කරන්න බෑ. නමුත් සමාජයේ පුරුදුනේ දෙයක් නෙවෙයි මේ. එන්නේ නැත්නම් තියෙන සමාධියක් තිබෙනවා ආත්මකල මතානුയോഗය තුළ. එතකොට ඒකේ සංසුන් බවක් පවතින නිසා මේ සංසුන් බවට ලොල් වෙලා අරමුණු නැතුව ඉන්න. අරමුණට එන්නේ නැතුව ඉන්න දිනු කරන සමාධියක් වඩන්න තමයි සමස්ත සමාජයෙන් පවා හුරුුනේ. බලන්න මේ පහන සංඥාවලට ගැලපෙනවද කියලා ඒ වැඩේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලපුවම සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා කියලා වදාරපු මේ බුද්ධ වචනයට ගැලපෙනවද බලන්න. මා මේ පැහැදිලි කරන ක්‍රමේ නම් ගැලපෙනවා මට පේන ආකාරයට. ඉතින් ඒ නිසා අපි අන්තිමට එන්න වෙනවා හැමෝම එක තැනකට. මම එකට වචනයක් යොදන්නම්. ලෙහෙසි කළ බුදුදහම. එදිනදා ජීවිතයේදී සමන්ත සමාජයේම අනුගමනය කිරීමේදී ලෙහෙසි කළ බුදුදහමක් අනුගමනය කරනකොට ඔවුන්ට මේ තුන පාවිච්චි කරන්න බැරි වෙනකොට ඒ තුලින් සිදුවෙනා වූ හානි අඩු වෙන්නේ නැද්ද? නිවස තුල, බස් රථය තුල, වෙළඳපොළක් තුල, කාර්යාලයක් තුල, තව ඕනෑම තැනක් තුල. දැන් ඒක බැලුවහම සුපරිම දේශපාලනයක් නෙමෙයිද? දේශපාලනය කියලා මේ රටේ කතා කරනවා ඇත්තේ ඔය පාර්ලිමේන්තුවට ගිහින් කරන වාද විවාද වලට. මම කතා කරන්නේ දේශය පාලනය කිරීම. එතකොට දේශයක් පාලනය කිරීම සඳහා තථාගත බුදු පියාණන් වහන්සේ හිත හදා ගැනීම නම් වූ සුපිරි අවවාදයේ දීපු ශ්‍රේෂ්ඨතම දේශපාලනඥයා නොවේද? ඇයි ධර්මාශෝක රජතුමා දහම් විජයට ආවේ දිග්විජය අතහැර? ඇයි ලංකාවට දහම් දීපය කියලා කීවේ? ඇයි මේ ලංකාවේ ඉන්නේ හැම වෙලාවෙම hina වෙලා ඉන්න මිනිස්සු කියලා රොබර්ට් නොක්ස් කීවේ? ඇයි නවයෝන් තරුණියකට සර්වාභරණයෙන් සැරසී කිසිදු අනතුරකින් තොරව යන්න පුළුවන් කියලා කීවේ? මේ විතර්ක තුන පාවිච්චි කරන්නේ නැතුව ඉන්න සිහිය දියුණු කරන මිනිසුන් හිටපු නිසා. අදටත් එනිසා මේ සතිපට්ඨානය කියන වචනෙන් පාවිච්චි කළේ මේ ස්කන්ධ පංචකය මුල් කොටගත්ත මෙහෙම එකක් නෙවෙයි. ඒක වෙනත් ආකාරයේ තේරුම් නොගැනීමෙන් දිනු කරගත්ත වැරදි අර්ථයක්.
මේ නිසා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන දවස් 7 සහ අවුරුදු 7 සීමාව කොහේ වෙතත් අවුරුදු 700කටවත් බැරි වෙලා තිබෙනවා. පරම්පරා 7ක් 8ක් 10කටවත් සතිපට්ඨානෙන් ප්‍රතිඵල ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ නැතුව අපි මේක වරද්දාගත්ත නිසා අපිට බැරි වුණේ කියලා තේරුම් අරගන්න මේක පොතේ තියෙන්න ඕන දෙයක් නෙමෙයි. වර්තමාන ස්කන්ධ පංචකයට අදාළ විතර්කයට එකතු නොවෙන්න එතෙන්ට පැමිණිය යුතු සිහිය. එහෙනම් ආරම්භයේදී අමාරුයි දියුණු කරන්න තමයි මේකට එකතු නොවෙන්න පුළුවන් තැනට මේක දකින්න පුළුවන් තැනට එන්නේ. ඉතින් ඒ පිළිබඳව පසුගිය දවසක මම වචන තුනක් ඉදිරිපත් කරමින් සූවිසි ප්‍රත්‍යයේ තියෙන ප්‍රත්‍ය කියන්නේ සාමාන්‍යයෙන් හේතු නෙමෙයි අනිකුත් බාහිර කාරණා කියන කාරණාවක්. ඒකේ තිබෙනවයි කියලා මේ පච්චාජාත සහජාත පුරේජාත කියලා වචන තුනක්. ඕක ඉතින් ඔතෙන්ද උදව් කරගන්න පාඩම් කරලා ලිව්වට කමක් නැහැ විභාගෙට පෙනී හිටින කෙනෙක්. නමුත් මේ දේ තේරුම් ගත්ත පුද්ගලයාට පළමුව සිහිය නැති නිසා කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ පාවිච්චි කරලා දරුවාට බැනලා ගහලා නැත්නම් අඬවලා එහෙම නැත්නම් තව සේවකයාට පහරක් දීලා පොලිසිය ගෙනිච්චට පස්සේ එහෙම නැත්නම් විරුද්ධ උසාවිය ගියාට පස්සේ තමන් කර වැඩේ උසාවිය ඉස්සරහා පිළිගන්නවා වැරදි කියලා. එහෙම නැත්නම් හන්දෑවේ ගෙදර ඇවිදින් පිළිගන්නවා මගේ අතින් උනේ වරදක් කියලා. දැන් අන්න වරද පිළිගැනීම අජාසත් රජතුමාට බුදුන් වහන්සේ සමාව දුන්නා වගේ වරද පිළිගත්තනේ. එතකල් වරද පිළිගන්නේ නැහැ. මම මොකගෙන් පලි අරගෙන ඇරුණාම නවත්තන්නේ නැහැ කියන වරද පිළිගන්නේ නැහැ පෘථග්ජනයා. මෙන්න මේ විදිහට මේක පසුව හට ගන්නවට නෙමෙයි කියන්නේ සිහිය පච්චාජාත වෙනවායි කියලා. ක්‍රමයෙන් ඕක ලං වේගන ඇවිදින් ඊට පස්සේ සහජාත වෙනවා. ඒ මොහොතටමත් මේක එනවා. තව ටිකක් දවස් යනකොට ඕක පුරේ ජාත වෙනවා. හේවත් උපදින්ට ඉස්සර වෙලා යා එනවා. දැන් යන්න ඉඩ නැහැ. දැන් බලන්න මෙයා මෙතෙන්ට આવොත් සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මඟ කියන ගාථාව වළංගු වෙන්නේ නැද්ද කියලා? එනිසා අපිට තේරුම් ගන්න ඕන මේ left right ක්‍රමයට සිහිය තියාගන්න එක නෙවෙයි. මම ඒක විහිළුවට වගේ කියන දෙයක්. ඔය මේ ෆෝසස් කියලා කියන්නේ එහෙම නැත්නම් ආරක්ෂක හමුදා කියලා කියන්නේ. මේගොල්ලෝ ලස්සන ආචාර පෙරපාලි වල යනවා. විදේශීය වෙපවම දැකලා තියෙනවා එක එක ඉරියව් වලින්. ඉතින් මම අහලා තියෙනවා මුල් කාලේ මේකට වම දකුණ කියන එක වෙනුවට එක කකුලක ලෙන්සුවක් වැඳලා ඒ නිසා අඩිමාරු කිරීම ලෙන්ස් කකුල නිකං කකුල කියලා. එතකොට හරියටම ඔය අණ දෙන පුද්ගලයාට අනුව තියෙනවා නම් ලස්සනයි ආචාර පෙරපාලියේ. දැන් ඒකත් සිහියක් නේ. එතකොට ඒ ඉරියව්වට සිහිය තියෙන එක නෙමෙයි මේ බුදු සමය සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක තමයි අපේ අය හිතන් ඉන්නේ. ලෙන්ස් කකුල නිකං කකුල වගේ ඉරියව් තබනකොට. නමුත් ඒක බුදු සමය තුල පෙන්වන්නේ මේ සිද්ධිය දැන ගැනීමක් වෙන්න ඕන. හුස්ම පාරේදී දැන ගැනීමක් වෙන්න ඕන. ඉරියව් පැවැත්වීමේදී දැන ගැනීමක් වෙන්න ඕන. ඒක දන්නවා. ඒ දන්නා වූ නුවණ අන්තිමට එන්න වෙනවා වර්තමාන මොහොතේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. එහෙමත් නැත්නම් කාම විතර්කයේදී ව්‍යාපාර විතර්කයේදී විහිංසාව විතර්කයේදී මෙන්න මේ එකට එකතු නොවෙන්න මෙතෙන්ට සිහිය ගේන එක. දැන් හරිද? දැන් මේ හැම මොහොතකදීම මොකද වෙන්නේ? එහෙමනම් කාම විතර්කය කියන්නේ ව්‍යාපාද විතර්කය කියන්නේ විහිංසාව විතර්කය කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් එකතු නොවීමට සිහිය තියෙනකොට අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. දැන් බලන්න තිට්ටං චරන්නේ තින්නෝවා සායනෝවා හැම ඉරියව්වක්ම තේරුම් ගත්ත පුද්ගලයාට මේ තමන්ගේ දුර්වලකම හදාගන්න ආශිර්වාදයක් නෙවෙයිද කියලා. දැන් බලන්න කුරරට වැසියු සිව් ඉරියව්වදීම සතිය පාවිච්චි කළා කියන්නේ ඕක නෙවෙයි වෙන්න බැරිද කියලා. අදාළ කරුණු කිව්වට පිළිගන්නේ නැතුව අනුගමනය කරලා බලන්න ඔබ සංසිඳනවද කියලා. එහෙමයි තථාගතයන් වහන්සේ මේ පිළිබඳව ප්‍රතිඵල පෙන්වලා තිබෙන්නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ මේ ඇතිවෙන්නා වූ අනේක විද ගැටුම් සමනය කරගෙන ඔවුනොවුන්ට සිනහ පෙන්වන ඔවුනොවුන් ගැටුම් ඇති කරගන්න නැති ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන පිරිසක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ මාතර පළොල්පිටිය වලව්වත්ත සමිර නිවසේ පදිංචි චාන්දනී ගුරුසිංහ මහත්මිය රසික සමීර යන දරු දෙදෙනා සමග ඥාති පිරිස විසින්. අරමුණු අතර දැනට වසර 18කට පරලෝසෙපත් ඒ.එල්. සෝමදාස ස්වාමිපුරුෂයා නැත්නම් පියාණන්
ධර්මදේශනෙන් ජනිත වන්නා වූ කුසලයේ ලබා ඉක්මන් භවයකදී නිවන් සුව අත්විඳීවා. පරලොව සැපත් ඩී.ඒ. ගුරුසිංහ, ආමිස් අප්පුහාමි, එච්.පී. ආර්යදාස යන පියවරුන්ටද, රෝසි ජයවර්ධන සහ විනීතා ගුරුසිංහ යන මෑණිවරුන්ටද මිට වසර 2කට පෙර ඉහතදී පරලොව සැපත් තිලෝක මදුසංක පුතුණුවන්ටත් හදිසි අනතුරකින් පරලොව සැපත් ඉසිත්තර් ස්ටීබන් මහතාටත් අනිකුත් පරලොව සැපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මෙම කුසලය උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ධර්මදේශනයේ විකාශනය සඳහා නන්වරින් දායක වූ සියලු ඥාතීන් හට මෙම පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව සසර ගමන ඉක්මන් භවයේදී මිදීමට අවශ්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. තවද ධර්මදේශකයන් වහන්සේටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය අත්විඳීමට හැකි වේවා. සියලු ලෝකවාසීන්ගේ රෝග බිය දුරු වී නිරෝගී සුවවත් වේවා. මේ මුලින් පැහැදිලි කළා වූ තේමා පාඨය සමග පුණ්‍යානුමෝදනාව නොගැලපෙනවා. මොකද තේමා පාඨය පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය දුක්ඛ බලලා නිවන් දකින්න. අගින් පැහැදිලි කරන්න හදන්නේ පින් දීලා නිවන් දකින්න. එහෙනම් මේ තේමා පාඨය නිවැරදි කරගන්න. ඒකයි මට මතක් කරන්න තිබෙන්නේ. පුණ්‍ය කුසලයකින් ආයවර්ණ සැපබල ලැබෙනවා. තම තමන් අවිද්‍යාව දුරු කරගන්නම ඕනේ. මිනිසත් බව ලබා මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ. එබැවින් ඔබේ යහපත් පැතුම් සඵල කරගන්නට ලැබේවා. අනුග්‍රහක බවතුන් සහ සහයෝගය දක්වෝ හැමටත් ධර්ම ශ්‍රවණය කළායටත් ලබාගත් ජීවිතයේ මේ දේ පිළිබඳව එක තැනක සඳහන් කරන්නේ කන කියන සූත්‍රයේ ඔබට ලාභයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මේක හදාගන්න මඟ පැහැදිලි එක තරම් ලාභයක් නෑ කියලා භික්ෂුන්ට පැහැදිලි කරලා තිබෙන නිසා ඔබටත් මේ ලාභය සුලද්ද ලාභය ලබාගෙන අදාළ අනුගමනීය ප්‍රතිපදාව තුළ විඳින්න ජීවිතය විඳින්නම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බයුති වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මාතර පළොල්පිටිය වලව්වත්ත සමිරු නිවසේ පදිංචි චාන්දනී ගුරුසිංහ මහත්මිය රසික සමීර යන දරු දෙදෙනා සහ ඥාති පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දැනට වසර 18කට පෙර පරලොව සැපත් ඒ.එල්. සෝමදාස ස්වාමි පුරුෂයා පියාණන් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසලය ලබා ඉක්මන් භවයකදී නිවන් සුව අත්විඳීවා. පරලොව සැපත් ඩී.ඒ. ගුරුසිංහ, ආමිස් අප්පුහාමි, එච්.පී. ආර්යදාස යන පියවරුන්ටද රෝසි ජයවර්ධන සහ විනීතා ගුරුසිංහ යන මෑණිවරුන්ද මීට වසර 2කට ඉහතදී පරලොව සැපත් තිලෝක මදුරංග පුතණුවන්ටද හදිසි අනතුරකින් පරලොව සැපත් ඉසිත ස්ටීබන් මහතාටද අනිකුත් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම කුසල් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. එමෙන්ම ධර්මදේශනය විකාශනය සඳහා නන් අයුරින් දායක වූ සියලු ඥාතීන් හට මෙම පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව සසර ගමනින් ඉක්මන් භවයකදී අත්මිදේවා. තවද ධර්මදේශකයාණන් වහන්සේ වන ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේටද පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව උතුම් වූ නිර්වාණ සුවය අත්විඳීමට හැකි වේවා. සියලු ලෝකවාසීන්ගේ රෝග බිය දුරු වී නිරෝගී සුව අත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.